Voice of Parliament from Honourable Rasamanik, can we have 15 minutes? Thank you very much. I hope the clock is starting from 2:27 because I didn't want to have interruptions during my time, which is why I didn't start. අද දවසේ මේ කොතලාවල National Defence University විවාදය ගැන අපි කතා කරනකොට යම්කිසි ඉතිහාසයේ යම්කිසි කරුණු කීපයක් මම මතක් කරන්න කැමතියි මේ සභාවට. අපි දන්නවා 1970 ගණන් වල ද්‍රවිඩ තරුණයින් අවියායුධ ගන්න තැනකට තල්ලු වෙන්න ප්‍රධානම වූ හේතුව තමයි මේ අධ්‍යාපනයේ අත තැබීම. ඒ කියන්නේ ගොඩක් හේතු සාධක තිබ්බ 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිදහස ලැබුණාන් පස්සේ ප්‍රධාන හේතු සාධක ගොඩක් තිබ්බත් අවියායුධ ගන්න තැනකට ද්‍රවිඩ ජාතිකයන් තල්ලු වුණේ මේ අධ්‍යාපන ක්‍රමයේ අත තැබීම නිසා තමයි. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ස්ටෑන්ඩඩයිසේෂන් එක අනුව ද්‍රවිඩ ජාතික තරුණයන්ට අසාධාරණයක් සිදු වෙන බව දැනගෙන ඒ අවියායුධ ගන්න තැනකට තල්ලු වුණා කියන එක මේ රටේ අද ගොඩක් අය දන්නේ නැහැ. මොකද රටේ කට්ටිය දන්නේ නැහැ මේ යුද්ධ පටන් ගත්තේ කියලා. හැබැයි අපි අවසාන වශයෙන් දන්නවා එතුමියට 1980 ගණන් වල එතුමියගේ ප්‍රජා අයිතියත් නැති වෙලා තමයි අන්තිමට එතුමිය එතුමියගේ දේශපාලනේ තිබ්බේ. මොකද අධ්‍යාපනය කියන්නේ රටක ඉතාමත් වැදගත් දෙයක්, සියලු දෙනාටම බලපාන දෙයක්. ඒ වගේ අවස්ථාවක තමයි අද මේ ශ්‍රී ලංකාවේ මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි පනත යටතේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයට නැවත වරක් අත තැබීමක් තමයි සිදු වෙන්නේ. මේකේ ප්‍රතිවිපාක ඉදිරි කාලයේදී දැනගන්න පුළුවන් කියන එක මේ රජය හොඳින් මතක තියාගන්න ඕනේ. අද ගත්තොත් එහෙම අපි හමුදාව මිලිටරි එක මිලිටරයිසේෂන් ත්‍රිවිධ හමුදාව සියලු දේටම මේ රටේ සම්බන්ධයි. heavy militarization is happening throughout Sri Lanka. අපි බැලුවොත් එහෙම දැන් අද කොවිඩ් පාලනය කරන්නේත් ත්‍රිවිධ හමුදාවෙන්. අපි දකිනවා කවුද අපේ හමුදාපතිතුමා හමුදාපතිතුමා ත්‍රිවිධ හමුදාවෙන් කොහොමද කොවිඩ් පාලනය කරන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි අද law and order ලංකාවේ නීති හා සාමය පාලනය කිරීම පිළිබඳවත් හමුදාව ත්‍රිවිධ හමුදාව තමයි කරන්නේ. ලංකාවේ නීති හා සාමය කියන්නේ පොලිසිය බාර දෙයක්. මේක ත්‍රිවිධ හමුදාවට යන්න ඕනේ. ඊටාත්ම කරගන්න බැරි තත්ත්වයක් ආවත් තමයි ත්‍රිවිධ හමුදාවට යන්න. හැබැයි අද law and order පාලනය කරන්නේ ත්‍රිවිධ හමුදාවයි. මම දැක්ක මේ ඊයේ පෙරේදා තවත් ආටිකල් එකක් Directorate for Agriculture and Livestock හමුදාව විසින් ඇග්‍රිකල්චර් හා ලයිව්ස්ටොක් සම්බන්ධවත් යම්කිසි ඩිපාර්ට්මන්ට් එකක් පටන් ගන්න කියලා ඇග්‍රිකල්චර් වලටත් අත තියලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. දැන් මේ වගේ කරගෙන යන අපි දැක්ක පහුගිය කාලේ හමුදාවේ නිලධාරීවරු ගිහිල්ලා හාල් කොහෙද තියෙන්නේ කියලාත් හෙව්වා. වී ගබඩාවල. දැන් මෙහෙම කරගෙන ඇවිල්ලා අද අන්තිමට උසස් අධ්‍යාපනයටත් හමුදාව අත තියෙන තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. මේක ඉතාමත් පැහැදිලි. මෙතන කවුරු මොනවා කිව්වත් මේ ඇක්ට් එක බැලුවම මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නෙවෙයි ඉන්නේ. මේක ඩිෆෙන්ස් මිනිස්ටර් යටතේ එන පනතක්. ඒ වගේම තමයි මේකේ අපි බැලුවොත් එහෙම වයිස් චාන්සලර් පත් කරන්නේ ජනාධිපතිතුමා. ඊට අමතරව තමයි මේකේ බෝඩ් එකේ ඉන්න අය ගත්තොත් එහෙම Secretary to the Ministry of the Minister assigned the subject of defense, Additional Secretary to the Ministry of the Minister assigned to the subject of defense, Chief of Defence Staff, the Commander of the Sri Lankan Army, the Commander of the Sri Lankan Navy, the Commander of the Sri Lankan Air Force, the Vice Chancellor of the University and a nominee of the University Grants Commission and a representative of the General Treasury. I think the Honourable Minister mentioned something about a purview of the Treasury being there. I think there's only one person to observe this. But the interesting part is that the quorum for any of these board of governors meetings is 5. So naturally, these meetings could be held without any of these nominees from the Treasury or the University Grants Commission because the quorum is only 5. So today, අපි දකිනවා මේ ජනාධිපතිතුමා 2020 බලයට ආපු ගමන් භික්ෂු පිරිවෙන් අධ්‍යාපනය කරපු ඉන්ස්ටිටියුට්ස් තිබ්බ এডুকেෂන් ඉන්ස්ටිටියුට්ස්. ඒවත් UGC එක යටතට ගේන්න කියලා මහානායක හාමුදුරුවෝ තමයි කිව්වේ. මොකද මේ භික්ෂු පිරිවෙන් අධ්‍යාපනය කරන මේ යුනිවර්සිටිස් කිසිම පිළිවෙලක් නැතුව සිදු වෙනවා කියලා ජනාධිපතිතුමා බලයට ආපු ගමන් මහානායක ස්වාමීන් වහන්සේලා හාමුදුරුවෝ කියලා තමයි අන්තිමට ඒක UGC එක යටතට ගේන්න දැන් කටයුතු කරගෙන යනවා. ගෙනල්ලත් දන්නේ නැහැ. කටයුතු කරගෙන යනවා කියලා අපි දැක්ක ඒ දවස්වල මාධ්‍ය තියෙන. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලාගේ මේ යුනිවර්සිටි එකම UGC එක යටතට ගේන්න ඕන නම් අනිවාර්යයෙන් මේකත් ගේන්න ඕනේ. මොකද දැන් මම දැක්ක මේකේ ප්‍රධානම දේවල් තමයි මේ ඩිසිප්ලින් තියෙනවා. ඉතින් ඩිසිප්ලින් තියෙනවා කියන්නේ යුනිවර්සිටි අධ්‍යාපනයක් වුණාම ඩිසිප්ලින් කොහොමද ඒක UGC එක යුනිවර්සිටි එක ඩිසිප්ලින් තියෙන්න ඕනේ තමයි. ඒකට හමුදාව ගෙනල්ලා ඩිසිප්ලින් කරන්න ඕනේ කියන එක මම කොයි තැනකවත් මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් තව. ඒ වගේ තමයි අපි දකිනවා මේකෙන් වෙන්න යන දේවල්.
quality of education ඇත්තටම අඩු වෙනවා. මොකද මේකෙන් ඕන කට්ටියට ඕන කිසිම monitoring process එකක් නැතුව ඔය මොනවා කිව්වත් යන්න කිසිදු monitoring process එකක් නැතුව තමයි මේ උසස් අධ්‍යාපනය සිදු වෙන්නේ. කැමති විදියට ඩිග්‍රී කරයි, කැමති විදියට පන්ති තියයි. අපි දකිනවා මේකේ මේ යන විදිය අනුව දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ පළවෙනි PhD හෝල්ඩර් අද අපේ ඉන්න ෆොරින් සෙක්‍රටරි මිස්ටර් කොළඹගේ. එතුමාට තමයි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ දීලා තියෙන පළවෙනි මේ PhD එක. ඉතින් එහෙම PhD දෙන්න යනවා නම් ඉදිරි අනාගතයේදී මට නම් පේන විදියට මේක මිලිටරි එකේ ඉන්න ඉහළ නිලධාරීන් ඔක්කොටම PhD දෙන්නත් දන්නේ මේක පටන් ගන්නෙ. මොකද මේ රට මිලිටරයිසේෂන් කරගෙන යන විදියට හමුදාවේ ඉන්න ඉහළ නිලධාරීන් ඔක්කොටම PhD දීලා මිලිටරි ආණ්ඩුවක් එන කාලෙක නැත්තම් ඊළඟ ආණ්ඩුව එනකොට ඇමතිවරු ඔක්කොම මේ PhD හෝල්ඩර්ස් ලෙයි. දැන් මේ PhD ගන්න බැරි අයට PhD දෙන්නත් දන්නේ මේක පටන් ගන්න තියෙනවා. ඊට අමතරව අපි තව බලන්න මොකද මේ ඇත්තටම ලැජ්ජයි ලංකාවේ තියෙන අධ්‍යාපන තියෙන රේටිං ස්ටැටිස්ටික්ස් ගත්තම ඇත්තටම ලැජ්ජයි. දැන් බැලුවොත් එහෙම සිංගප්පූරුවේ තියෙන නැන්යන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි මං හිතන්නේ. නැන්යන් ඉන්ස්ටිටියුට් එක තමයි ආසියාවේ පළවෙනි තැන තියෙන්නේ. ඒ කියන්නේ යුනිවර්සිටි රෑන්කින්ග්ස් වලින් නැන්යන් යුනිවර්සිටි ලංකාවේ ආසියාවේ පළවෙනි තැන තියෙන්නේ. මම හොයලා අපේ මේ යුනිවර්සිටි රෑන්කින්ග්ස්. මම දැන් 200 ගණන් වලටත් එහා තියෙන්නේ. කොහොමද පළවෙනි 50ත් නැහැ, පළවෙනි 100ත් නැහැ. කොළඹ යුනිවර්සිටි එකත් නැහැ, පේරත් නැහැ. දැන් මේ විදිහේ තව එකක් ආවොත් එහෙම ලංකාවේ ඉගෙනගෙන වෙන රටකට ගිහිල්ලා PhD එකක්වත් කරන්න යන මාස්ටර්ස් එකක්වත් කරන්න යන අයගේ පිළිගැනීම මොකද්ද? ඉතින් මේක ගැන අපි තාම තුනන්දුවෙන් හොයලා බලන්න. මොකද මේ විදිහට ඕන විදිහට ඩිග්‍රී දෙන්න ගියොත් එහෙම කිසිම පිළිවෙලක් නැති විදිහට ඩිග්‍රී දෙයි. ලංකාවේ ඉගෙනගෙන යන ළමයිට පිළිගැනීමක් ජාත්‍යන්තරෙත් නැති වෙයි කියන එකත් මම මේ අවස්ථාවේ අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි මට දැනගන්න අවශ්‍යයි. මොකද සාමාන්‍යයෙන් ඩිෆෙන්ස් එක ගැන අපි මොන හරි එකක් ප්‍රශ්නයක් අහපු ගමන් කියනවා ජාතික ආරක්ෂාවට මේක අනතුරක් කියන්න බෑ. ඔන්න ඔක තමයි අපිට කියන්නේ. ඉතින් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ටවත් දැනගන්න බෑ මොනවාද ලංකාවේ තියෙන මේ ආරක්ෂ ඩිෆෙන්ස් එකේ ප්‍රතිඵල ටක් ගාලා කියයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී අන්න කොටි අහනවා ඩිෆෙන්ස් ප්ලෑන් එක ගිහිල්ලා කියන්න වෙන්නේ නැති කියලා. ඒකට නෙමෙයි. මාත් ශ්‍රී ලාංකීය පුරවැසියෙක් මටත් දැනගැනීමේ අයිතියක් තියෙනවා මොකද්ද මේ ලංකාවේ තියෙන ඩිෆෙන්ස් පොලිසි එක කියලා. මොකද අද බැලුවොත් එහෙම ඩිෆෙන්ස් පොලිසිය මම මොකටද කියලා අහන්නේ මට මතකයි මම නිවුස් එක කියුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවසාන කැබිනට් එකේ 2019 ශ්‍රී ලංකා ඩිෆෙන්ස් පොලිසි කියලා එකක් පාස් වුණා. හරි සබ්මිට් කරා. දැන් අදටත් ලංකාවේ තියෙන්නේ මෙන්න මේකද ඩිෆෙන්ස් පොලිසි එක කියලා මම දැනගන්න ඕනේ. මොකද මේ මිලිටරි එක ඩිෆෙන්ස් පොලිසි එක ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙන් කරන මේ වී ගබඩා කරන එකේ ඉඳන් මේ රටේ මේ හෙල්ත් ඔතොරිටිස් බලන එකේ ඉඳන් ඔක්කොම මේ ඩිෆෙන්ස් පොලිසි එකේ තියෙන දේවල්ද? ඒ කියන්නේ ලංකාවේ ආරක්ෂාව හා සම්බන්ධ පොලිසි එකේ තියෙන දේවල්ද මේක? මොකද අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මුම්තාස් මහල් කියලා තිබ්බා ස්පීකර්ස් ඕල්ඩ් හවුස් කොල්ලු පිටේ තියෙන ලස්සන බිල්ඩින් එකක්. ඒ මුම්තාස් මහල් එක අරගෙන ඒකේ ඩිෆෙන්ස් කොලෙජ් එකක් පටන් ගන්නවා කියලා මම දැක්ක මාධ්‍යයේ. දැන් අපි මේ මාධ්‍ය දකින්න තමයි කියන්නේ. මොකද අපිට වෙන තොරතුරු ගන්න තැනක් නැහැනේ. ඉතින් දැන් මේ මුම්තාස් මහල් එක අද මොකද වෙලා තියෙන්නේ? මුම්තාස් මහල් එකේ ඩිෆෙන්ස් මම ඊයේ පෙරේද යනකොට දැක්ක තාම මේ බිල්ඩින් එක එහෙමම තමයි තියෙන්නේ. දැන් මුම්තාස් මහල් එකේ පටන් ගත්ත එකවත් තාම කරලා නැහැ. ඊට අමතරව තියෙනවා සපුගස් කන්දේ. සපුගස් කන්දේ තියෙනවා ඩිෆෙන්ස් ස්කූල් එකක්. ඒකේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි ඒ වගේ දේවල් වෙනවා ඒවා හොඳයි. ඩිෆෙන්ස් එකේ හමුදාවේ ඉන්න අයට, මිලිටරි එකේ ඉන්න අයට ඒකේ තියෙන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒකේ කරන්න කැමති නම් අපි ඒකට විරුද්ධ නැහැ. මොකද ඩිෆෙන්ස් පොලිසිය කනුව ඒගොල්ලන් කැමති විදිහට ඒගොල්ලන් ට්‍රේන් කරන්න පුළුවන්. දැන් අපිට මේකේ බැටළුව තියෙන්නේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක යටතේ සිවිලියන්ස්ටත් උගන්වන්න යන එක ගැන තමයි අපිට මේකේ ගැටලුව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මම දැක්ක අර කටුබැද්දේ ඉංජිනේරු ආයතනයෙන් අර වාහන වගේක් රෙනොවේට් කරලා ඩිෆෙන්ඩර් වගේක් දාලා හොඳයි. ඒ වගේ දේවල් තව වොකේෂනල් ට්‍රේනින් දෙන්න හමුදාවේ අයට හමුදාවේ ඇතුලේ තියෙන වැඩ කටයුතු කරගෙන යන්න අපි ඒවට විරුද්ධ නැහැ. මේ සිවිල් ඒ කියන්නේ සිවිලියන්ස්ලාගේ এডুকেෂන් එකට අත තියන්න එන්න එපා කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි මට තව ගැටලුවක් තියෙනවා අහන්න. අපේ 2009 යුද්ධ වරුණන් පස්සේ ඉඳන් 2018 වෙනකල් වර්ල්ඩ් බැංක් ස්ටැටිස්ටික්ස් වලට අනුව ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා හමුදාව. ලංකාවේ හමුදාවේ ස්ට්‍රෙන්ත් එක ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා. අපි මාසිකව එක හමුදාවේ සොල්දාදුවෙක්ගේ පඩි ඇවරේජ් 50000ක්. මොකද ඒකත් අගේ අහන්න බෑ දන්නේ නැහැ. මොකද ජාතික ආරක්ෂාවට ඒක ගැටලුවක් කියලා ඒවා කියන්නෙත් නැති වෙයි. මොකද මම පල්ලෙහා ලයිබ්‍රරි එකකින් උත් ඇහුවා. ඒක තාම මාස 3ක් වෙනවා. තාම පිළිතුරක් දීලා නැහැ. පඩි කොහොමද කියලා දැනගන්න. ඉතින් so I have to assume what the salaries would be. So 317,000, let's say on average a soldier is paid a minimum of 50,000 on average. That is $75 million per month.
That is 1 billion USD per year. So now අපි මෙච්චර ඩිෆෙන්ස් එකේ recurrent expenditure අපේ salaries වලට තියෙනවා නම් මම දැනගන්නේ මේ ඔක්කොම අපේ මේ ඩිෆෙන්ස් පොලිසි එකට තියෙනවද කියලා. මොකද අපේ ඩිෆෙන්ස් පොලිසි එක යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මම දකින විදිහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකා හමුදාවට රණ්ඩු ගන්න මේ ඉදිරි අනාගතයේ කවදාවත් අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. I don't think the army will have to fight Sri Lankans. If we are to fight, we might have to fight global superpowers maybe one day. I might live to see that because I'm only 30 years old. Some of you may not, but I might live to see that. So during that time, do you think our defense policy or these soldiers, this military is adequate? Or is that why you are preparing for that? The එහෙම අපේ හමුදාවේ strength එක වැඩි කරනවා නම් අපේ coastal areas වලත් වැඩි ගන්න වෙනවා. නාවික හමුදාව වැඩි ගන්න වෙයි. අපිට තියෙන වෙයි coast එක බේර ගන්න නාවික හමුදාවෙන් තව කට්ටිය දාන්න. මොකද ලංකාව ඇතුලේ රණ්ඩුවක් නැත්තම් පිටින් ඇවිල්ලානේ රණ්ඩු ගන්නෙ. ඉතින් ඒක නිසා I just want to know these things because who are we planning to fight somebody with so many recurrent expenditure. ඒ වගේම තමයි චෙන්කලඩි වල මම විශේෂයෙන් කියන්න ඕනේ මේ චෙන්කලඩි වල තියෙනවා මේ අලුතෙන් පටන් අරන් මේ හමුදාවට ෂූටින් රේන්ජ් එකක්. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න. මේ ෂූටින් රේන්ජ් එක තියෙන්නේ කිරිහරක් යන පාරක. ඒ කියන්නේ it's not gazetted but කිරිහරක් යන එක. ඔය කිරිහරක්ට පුළුවන් ද ෂූටින් රේන්ජ් එකේ හමුදාව ප්‍රැක්ටිස් කරන තැන කෝකද නැද්ද කියලා බල හැංගි යන්න. ඕන තරම් ඉඩම් තියෙනවා. දැන් ඔය වගේ දේවල් මං අහන්නේ මේ ඩිෆෙන්ස් පොලිසි එක හරහා ආපු ඒවද කියන එක තමයි මගේ ගැටලුව. දැන් මේකට සාමාන්‍ය තත්ත්වයක් අනුව මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි බිල් එක ගෙනත් තිබ්බනම් අපි දකිනවා GMO එක පාරට බැහැලා කෑ ගහලා හූ තියලා රණ්ඩු කරලා වතුර ගහලා ස්ටුඩන්ට්ස් දකින්න පුළුවන්. හැබැයි මේ කොවිඩ් කාලේදී ඒගොල්ලන්ට ඒ සීමා කරලා එළියට බහින්න බැරි කාලෙක මේ වගේ පනතක් ගෙනල්ලා තියෙනක ඉතාමත්ම තරයේ හෙලා දකින්න ඕනේ. මොකද රටක් ඇතුළත ඒ රටේ ඉන්න ජනතාවට දෙන්න ඕනේ මේකට විරුද්ධත්වය පෙන්වන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අවුරුද්දකට මම දන්න විදියට A level exam එක ලියනවා ලක්ෂ 3ක්. ඒ ලක්ෂ 3න් 40000ක් විතර තමයි මං හිතන්නේ යුනිවර්සිටි ලංකාවේ හම්බ වෙන්නේ. ඒකේ තව 12000ක් විතර යනවා පිටරට. ගිහිල්ලා පිටරට ෆොරින් ඩිග්‍රී එකක් අරන් එනවා. ඒකලත් අපිට ඩොලර් මිලියන 400ක් විතර අවුරුද්දට අපේ ෆොරින් එක්ස්චේන්ජ් වියදම් වෙනවා. දැන් මේ ඉතුරු ලක්ෂ 3ට අපි මොනවද කරන්නේ? මේ ඉතුරු ලක්ෂ 3ට කරන්න we have to increase our vocational training. අපිට පුළුවන් දැන් බාන් ලංකාවේ ටයිලර් කෙනෙක් කිව්වොත් එimhe ටයිල් කන පිට අලවන ටයිලර්ස්ලාත් ඉන්නවා. ඉලෙක්ට්‍රීෂියන්ස්ලා ටයිලර්ස්ලා ටයිල් අලවන අය කෑ ගහන්න එපා හැපැත්ති නම් මම ටයිල් අලවලා නැහැ කවදාවත්. ඒ වගේ තමයි tiling, electrical work, plumbing, all these are trades. So we have to train our people. දැන් මේ ලක්ෂ 3 යුනිවර්සිටි යන්න බැරි අයට මේ වගේ ට්‍රේනින් දීලා we have to make it professional. We have to bridge the gap. අද ડોක්ටර් කෙනෙක්ගේ පඩියයි ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ගේ පඩියයි අතර ලොකු වෙනසක් තියෙනවා. විදේශ රටවල එහෙම නැහැ. මොකද ඒගොල්ලන් vocational training දීලා ඒගොල්ලන් මේ ඔබතුමාට තා මිනිත්තු 2ක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි. ඒ ටෙක්නික්ස් වල ඒගොල්ලන්ට පුරුදු කරලා that is a profession. So ඒක නිසා අපි we have to adapt instead of coming up with these defense universities and all sorts of things to give your friends PhDs. What you all should do is you all should adopt a mechanism where more people can have access to education. Look at countries like Australia. I mean, there is a loan system called HEX, where students get loans and they can study. So you can increase your university system. Those who earn above a certain income will have to repay the amount that cost for their education. The others don't have to pay. So we have to look at more progressive ideas like this rather than coming up with silly ideas to bring the higher education system also under defense. Now, having said that, තවකතා අද මඩකලපුව දිස්ත්‍රික්කය විතර නෙවෙයි උතුරු නැගෙනහිර දොස්තර මහත්වරුන්ට ලොකු හිඟයක් තියෙනවා. මම දන්න තරමින් පිටරට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා දොස්තර එක්සෑම් ලියලා ඇවිල්ලා අද ගොඩක් අය ඉන්නවා මේ ඩොක්ටර්ස්ලා හැටියට මෙහෙ මේ ඒගොල්ලන්ව ඇතුල් කරගන්න බැරුව. It's while the honorable minister is here, while the honorable minister is here, I don't know if it comes under his purview, but expedite this process. Make them මෙහෙ ලංකාවේ එක්සෑම් එකක් ලියන්න නම් ඒක ලියන්න දෙන්න. ඒගොල්ලන්ට ට්‍රේනින් දෙන්න ට්‍රේනින් මොකද අපේ පැත්තේ දොස්තර කෙනෙක් නැතුව attendant කෙනෙක්ගෙන් පැන්ඩෝල් ගන්නවට වඩා අපිට හොඳයි පිටරට ගිහිල්ලා මම attendance ව හැල්ලුවට ලක් කරන්නේ මම කියන්නේ දොස්තර කෙනෙක් ඉන්නකොට ඒ දොස්තරට ඔයගොල්ලෝ හරි පත්වීම ලබා දීලා නැති ඉස්පිරිතාල වලට ගමේ ඉස්පිරිතාලට අවුරුදු 5ක් ට්‍රාන්ස්ෆර් නැහැ කියලාවත් යවන්න. එතකොට ඒ ගමේ ඉස්පිරිතාලේ හරි ඒගොල්ලන් වැඩ කරයි. The last thing that I would like to say is that what Sri Lanka has come to is so terrible.
The මේ වගේ දේවල් ගැන හිතන්න to I would like to say something from the Reporters Without Borders article. RSF 2021. ඔබතුමාගේ කාලය අවසන්. Yes, I'm finishing මේක කියලා මම අවසන් කරන්නම්. බොහොම ස්තුතියි. Press Freedom Predators gallery. දැන් මේ Press Freedom Predators එකේ අපේ ශ්‍රී ලංකාවෙත් අපිට හිමි වෙලා තියෙනවා මේ තැනක්. අපේ ජනාධිපතිතුමා press point of order. ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු පරිදි මමත් යුද හමුදාවේ හිටපු නිලධාරියෙක් වශයෙන් උත් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබපු නිලධාරියෙක් හැටියටත් එතුමා මේ නිජබිම් සංකල්පය මත ලංකාවේ දමිළ නිජබිමක් බිහි කරන්නට කැසකවන මන්ත්‍රීවරයෙක් ඉන්න මම කියන්න එකක් තේරුම් ගත යුතුයි. You can continue with your speech. So මම කියපු විදිහට මන්න දැක්කද ටක් ගාලා නැගිටලා කිව්වා මේව ගැන කතා කරපුවම අන්න නිජබිම දෙමළ නිජබිමටයි ඉසසද්‍ය වනයි මොකද්ද තියෙන සම්බන්ධතාවය? ඔබතුමා හමුදාවේ හිටියට මෙතන හමුදාව ගැන කවුරුත් කතා කරේ නැහැ. මෙතන උසස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ. ඔබතුමාගෙන් මං අහනවා අඩුම ගානේ මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි බිල් එක ඔබතුමාද කියෙව්වද එන්න කලින්? ඔබතුමාගේ කතාව අවසන් කරන්න. ඉතින් ඔබතුමිය යාව ඩිස්ටර්බ් කරන කතාව අවසන් කරන්න. කොහොමද මං කතා ගන්නෙ? මට පුරුදු නෑ ඔහම කෑ ගහලා. මට ඔන්න ඔය මේක තමයි කියන්නේ මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හරි මේ Press Freedom Predators කියන ආටිකල් එක 100%ක් හරි. Press Freedom Predators එකේ තියෙනවා මාධ්‍යයට නිදහසක් තියෙන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න නැතිකොට අපේ ජනාධිපතිතුමාගේ නම දාලා තියෙනවා මේ ප්‍රෙඩේටර් කෙනෙක් හැටියට. ඔබතුමාලා වගේ කට්ටියගේ මේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා. ඊළාට කරු ජී පොන්නම්බල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා. I thank you, Honourable Presiding Member. Whilst listening to the speeches made by members of the government and also members from the opposition, I couldn't help wondering whether the government benches have the same bill as that of the opposition. Because there is a total disconnect with regards to the arguments that we are putting forward. You see, Honourable Presiding Member, my understanding of a university is one of free thinking. You must encourage free thinking, freedom of thought, freedom of expression, freedom of assembly. The fact that you can almost push the limits to explore ideas is what's crucial in bringing about change. And it is through change that you progress. I mean, I would think that that is the ideal university. People's thoughts that I might not respect must have a place. That must also be, the arguments must also be gone into. And eventually it is society that must decide which avenue you want to pursue. But can that sort of culture in fact be incorporated into a university or a academy or any higher institution of learning that is specifically targeting the military? We all know the military's training, their thought processes are completely different. Normal universities, in fact, do not have military related studies. Those are kept aside for very specialized institutions. And those institutions that cater to the military and the armed forces have a certain conduct that does not permit the sort of free thinking that is encouraged normally in universities. I don't think in Sri Lanka you have any university that encourages that sort of free thinking. But certainly you can't expect that sort of free thinking within the military, because the whole purpose of the military and its whole culture
is the complete opposite to what we want to see in a fairly good, progressive university culture. So it is for that purpose that military universities or academies are created as special purpose institutions. Now the Sir John Kotalawala University, under this bill that is being contemplated, is in fact going to expand its purpose to bring in ordinary citizens and students who do not even want a job in the military, who are not even going to pursue a career in the military, but within that ethos of a military institution. That, Honorable Presiding Member, is militarization of society. There is no other word for it. You want to bring in ordinary members of society who want to pursue ordinary jobs into an institution that is essentially military in thinking and outlook, so that you indoctrinate them into a particular purpose and let them out in society, so that society in itself ceases to be vibrant and in fact does the complete opposite, becomes subservient to a dictatorship. That can be the only justification for wanting to expand the scope of this, what is essentially a military institution, to incorporate civilians and civilian learnings. Now, this is not something that is surprising, Honorable Presiding Member. I, in fact, want to dedicate the rest of my comments to a phrase that I actually used during the last budget debate under the Ministry of Defence, head of the committee stage. I said that what is happening in this country is what happened to the Tamils yesterday, what is happening to the Muslims today, and that will happen to the Sinhalese tomorrow. And I made that comment knowing fully well that this government is in fact going to militarize society. And that is why I made those comments under the Ministry of Defence. Now, if you take the Northeast, Honorable Presiding Member, we have a situation where, as you know, after the end of the war, the economy of the people of the Northeast was completely smashed. People could not make ends meet. They had lost everything. The government did not choose to protect their very vulnerable economies of the people. Instead, they just basically opened up the Northeast to the rest of the country to come and compete, and people just could not compete. They were forced to take loans that they could not repay because they did not have the expertise to compete with the rest of the country. And at the same time, what the government did was, the government under the Civil Security Department, CSD, established on the 13th of September 2006, opened up that department to essentially former LTT cadres and highly vulnerable members of the civilian population of the Northeast, where they were incorporated into this department to serve in military-run farms and to serve as preschool teachers. Those ordinary people who just could not afford a living had no choice. So you pauperize them on the one hand, and then you offer military-run institutions giving pays of up to 30,000 rupees a month, which is almost 5 times that a preschool teacher in the Northeast can possibly afford. So they pauperize the most vulnerable sections of society, and then the military in itself runs farms and employs preschool teachers for 5 times the salary that is available outside, even in private institutions, and you co-opt them into the military. All these personnel are forced to take military training, and it becomes a militarized society, a society that becomes subservient
to what is essentially an expanded intelligence community. It stifles debate, it stifles political activities, and so on and so forth. Now, if you look at what is happening in the Jaffna University, it's the same thing. There was a legal academic, one of the brightest young legal academics that have come into being, certainly from the Jaffna University, and also arguably when compared to any other university that this country has produced. That academic was also a practicing lawyer. He challenged society, he challenged the system at various turns. He filed cases, he looked out for human rights. And what does the military do? It puts pressure on the UGC, and then through the UGC to the Jaffna University Council to essentially tell that legal academic that he cannot practice if he wants to continue as the Dean of Law. And that young academic, to his credit, did not submit. Instead, he chose to leave the university. So you have the military, even in the case of universities already, when the appointing authority of a vice chancellor is the president, and the president being the commander-in-chief, already he is taking the military's advice even before he makes the appointment of the most important person in a university. Okay, let's say that that is permitted. But to have the military dictate terms to the UGC in that way and stifle probably one of the most potentially greatest legal minds that this country can produce, and then eventually finding out that that action they took was quite convenient, extending it to all the other universities where no one in the legal field can practice, I think just demonstrates how the militarization within the Northeast since the end of the war was used as a test case to see how far they can push it even in the rest of the country. I'm probably the greatest critic of Sri Lanka's current military. But there can be, I'm winding up, sir. But there can be no doubt that the country needs a military. And there can be no doubt that the military must be a highly specialized institution. But to make that institution permeate into society at large will only make society impotent, because it will be a society that cannot think, it will be a society that falls into a straitjacket, and it will be a society that accepts a dictatorship willingly. That is what is at stake, Honourable Presiding Member. I say it again, yesterday it was the Tamils, today it's the Muslims, tomorrow it will be the Sinhalese themselves. Because that is the direction this path can only lead to. I thank you. කොමින් සිතිකරුව මත්තුවනේ ඊළඟට ගරු රවුප් හකීම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් නවින් දිසානායක මැතිතුමා මුලාසන. Rauf Hakim Memtua. Yeah, thank you, Mr. Presiding Member. අපි අද මේ සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය පිළිබඳව මේ පනත විවාදන ගනිද්දී ඉතාම පැහැදිලිව දැක්ක කාරණාවක් තමයි විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත්වෙනකොට අමාත්‍යවරු ලේකම්වරු පත්වෙනකොට අපි දැක්කා විශේෂයෙන්ම අධ්‍යාපන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට මහාචාර්යවරයෙක් අමාත්‍ය ධූරයටත් ඒ වගේම තවත් මහාචාර්යවරයෙක් ලේකම් ධූරයට පත් වෙනකොට දෙන්නම උපකුලපතිවරු හැටියට ඉඳලා පළපුරුද්ද
ලැබූ අය හැටියට අපි කවුරුත් හිතුවේ මේ උසස් අධ්‍යාපන ශේත්‍රයට ස්වර්ණමය යුගයක් මතු වෙයි කියලා. නමුත් ඇත්තටම කනගාටු වෙනවා කල් යන්න මේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුම් වෙන තත්ත්වයක් ඇති වීගෙන එනවා. මේ පනත දිහා බලුවා මේ පනත සාධාරණීකරණය කරන්නට අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන් අද දරපු උත්සාහය දැක්කහම ඇත්තටම මට කනගාටු හිතුණා. මොකද ඊතරම් බොළඳ විදිහට තමයි අපිට පිළිතුරු දුන්නේ. අපේ සංවිධායකතුමා මතු කරා තා වැදගත් ප්‍රශ්න රාශියක්. නමුත් එතුමා ඔක්කොම මගහැරමින් යම් බොළඳ තර්ක ඉදිරිපත් කරා. එතුමාටත් ඒක පෙනී ගිහින් ඇති. නමුත් කරන්න දෙයක් නැහැ. අනපරිදි කටයුතු කරන්න සිදු වෙනවා. ඒ වෙනින් තමයි දැන් එතුමා මේ උස්සගෙන ඇවිල්ලා මේ පනත දැන් සම්මත කරගන්න හදන්නේ. නමුත් අපිට පෙනී යනවා මේ විවාදය දැන් තව දවසකට කල් ගිහින් තිබෙනවා. කල් ගිහින් දෙන වෙන මොකුත් නෙවෙයි, වෙන කාරණාවක් නෙවෙයි. ඇතුළාන්තයේ ප්‍රශ්නයක්. අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් මේක. මේක වක්‍රාකාරව ව්‍යංගයෙන් පුද්ගලීකරණය කිරීමට කරන උත්සාහයක් කියන එක තාම පැහැදිලිව කාටත් පේනවා. මෙතන කොලේ වහලා මේ වැඩේ කරන්නට අවශ්‍ය නැහැ. දැන් උගුරට හොරා බෙහෙත් බොන තත්ත්වයක් මේ ඇමතිවරුන්ට වෙලා තියෙනවා කියන එකයි මෙතන පේන්නේ. ඊටාම පැහැදිලි. නමුත් මන්නම් කියන්නේ අපි සර් ජෝන් කොතලාවල මැතිතුමන්ගේ පරිත්‍යාගයෙන් එතුමන්ගේ මේ විශාල පරිත්‍යාගත් එක්ක පටන් ගත්ත මේ විශ්වවිද්‍යාලය යම් කාලයක් ගනී යම් තැනකට එන්න ඒකේ ප්‍රමිතිය තවත් වැඩි දියුණු කරගන්න. නමුත් මෙතන අපි දකින කාරණාවක් තමයි අපේ සම්පූර්ණ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේම ප්‍රතිපාදන බෙදා දීමේදී විශාල අසමානතාවයන් සිදු වෙනවා. විශේෂයෙන්ම දැන් ඒ තුලින් අනිත් විශ්වවිද්‍යාලවලට වඩා විශාල ප්‍රතිපාදන රාශියක් මේ විශ්වවිද්‍යාල ලැබෙනවා. නමුත් ප්‍රතිපාදන ලැබුණට මදි. ගොඩනැගිලි හැදුනට මදි. නමුත් අපි ලබා දෙන උපාධිවල ප්‍රමිතිය පිළිබඳව බලන්න ඕනේ. යම් ප්‍රමිතීකරණයක් සිදු වෙනවද කියලා බලනකොට ඒකේ තාමත් මේ රජය අපි පටන් ගත්ත දේවල් පවා තාමත් හරි හැටියට ක්‍රියාවට නංවල නැති පාටයි අපිට පේන්නේ. Particularly in that regard, I must tell Mr. Presiding Member, we introduced an act to establish the Quality Assurance and Accreditation Commission for this country. We don't know what is happening to that. That was well considered legislation which was discussed with all the entire university community in this country. With World Bank assistance and with Attorney General's Department, everybody, several discussions were held. The bill was brought and presented, then still it's not implemented. Now, without the implementation of that bill, the quality assurance in our universities is going to be a serious problem. In the meantime, we have just, the UGC has just become a bank distributing funds. It can't function in that manner. UGC can't be involved in the quality assurance directly. It has to be handled by an independent institution. These two functions cannot be done by the same institution. So therefore, the very name, University Grants Commission, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. දැන් ප්‍රතිපාදන බෙදා දෙන එක විතරක් නෙවෙයි වැඩේ. මේ දැන් ප්‍රමිතිය පිළිබඳව ප්‍රමිතිකරණය පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ලෝක ප්‍රමිතිකරණය දිහා බැලුවහම අපේ විශ්වවිද්‍යාල මේ ළඟපාතවත් නැහැ. අග්‍රගණ විශ්වවිද්‍යාල එක්ක ගණන් කරාම මේ පළාතෙත් එහෙමයි, මේ ප්‍රාන්තෙත් එහෙමයි. නමුත් අපි බලන්න දැන් ප්‍රතිපාදන වෙන්කර දීමේදීත් වෙන අසමානතාවයන්. තාම පෙරාදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තාමත් තියෙන తాවකාලික මේ ගොඩනැගිලි. තාවකාලික ගොඩනැගිලි වල තමයි පෙරදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තියෙන්නේ. Honorable member, you have 2 minutes නමුත් left. කොතලාවල ඩිෆෙන්ස් විශ්වවිද්‍යාලයට ඕන තරම් ගොඩනැගිලි තිබෙනවා.
නමුත් ප්‍රමිතියක් තියෙන තැනක ගොඩනැගිලි නෑ. ගොඩනැගිලි තියෙන තැන ප්‍රමිතිය නෑ. මේකයි දැන් අපේ විශ්වවිද්‍යාලයේ තත්ත්වය. එබැවින් මේ පිළිබඳව ඉතාම ගැඹුරට සිතා බැලිය යුතුයි. මම සූතිවන්ත වෙන්න ඕනේ අපේ ලේකම්තුමාට. එතුමන් මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපති හැටියට ඉන්න කාලෙදී අපට ප්‍රශ්නයක් ඇති වුණා අග්නිදිග විශ්වවිද්‍යාලයේ අපේ එන්ජිනියරු පීඨයේ. එතන කතිකාචාර්යවරුන් නැති තත්ත්වයක එතුමන් අපිට විශාල උදව්වක් කරා. He provided teaching staff from the Moratuwa University to bail us out from the very difficult situation because there were some racist elements trying to deprive the engineering faculty and take it away from there. But it was the help that was rendered by the present secretary when he was the vice chancellor, the Moratuwa University, who helped us. So while he is there, I hope some of these important changes will be brought about. So he is quite aware of what needs to be done, but whether he can have that necessary leverage to implement these things, particularly when you go to see the anomalous situation that this bill has brought about. Unnecessary protests are now beginning. Now see how the protesters had been handled today. Honorable Member, So time's up. inhumane handling of legitimate protests. Mr. Stalin, the teachers union president, and various others have been bundled in. Old women have been very mercilessly handled today. Please wind up. So the government is finding it difficult to face the situation, and they are using very dictatorial and unnecessary attempts to try and contain the situation. But then every day the situation is going from bad to worse. Therefore, in this regard, since the matter will be discussed on a further day, more matters could be further discussed. But I'm sure this particular attempt to try and use various subterfuges to introduce virtual privatization in the university system will have to be looked at with a little better understanding of the ground situation, and certain changes may have to be made in order to make this a reality. Thank you. Thank you very much. බොහොම ස්තුතියි අමතෝ. ඊළඟට කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම ගරු ශ්‍රීධරන් මන්ත්‍රීතුමා. Honorable Sridharan. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, வடக்கு கிழக்கு மாகாணங்களில் போரினால் பாதிக்கப்பட்ட நிலையில் பொருளாதார ரீதியாக நலிவுற்றிருக்கும் குடும்பங்களுக்கு கடந்த 2018-2019 ஆண்டுகளில் தேசிய வீடமைப்பு அதிகார சபை ஊடாக வழங்கப்பட்ட வீட்டுத் திட்டங்களுக்குரிய நிதி முழுமையாக விடுவிக்கப்படாத காரணத்தால் அக்குடும்பங்கள் கடுமையாக பாதிக்கப்பட்டுள்ளன. குறிப்பாக மாதிரி கிராமங்கள், வெள்ளப்பெருக்கினால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கான வீடுகள், கடனுடனான மானிய அடிப்படையில் வழங்கப்பட்ட வீட்டுத் திட்டம், இந்திய அரசின் உதவியுடனான 24 குடும்பங்களுக்கான வீடுகள் என்ற அடிப்படையில் யாழ்ப்பாண மாவட்டத்தில் 136 மாதிரி கிராமங்கள் 3772 குடும்பங்களுக்கு வழங்கப்பட்டது. இதிலே 2146.8 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்ட நிதி, விடுவிக்கப்பட்ட நிதி 969.72 மில்லியன் ரூபாய், இன்னும் 1177.08 மில்லியன் ரூபாய் யாழ்ப்பாண மாவட்டத்துக்கு விடுவிக்கப்பட வேண்டியிருக்கிறது. கிளிநொச்சி மாவட்டத்தில் 95 மாதிரி கிராமங்களில் 4952 குடும்பங்களுக்கு வழங்கப்பட்ட வீடுகளில் 2727.11 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டது. 814.36 மில்லியன் ரூபாய்கள் விடுவிக்கப்பட்டிருக்கிறது. 1912.747 மில்லியன் ரூபாய்கள் இன்னும் விடுவிக்கப்பட வேண்டியுள்ளது. மன்னார் மாவட்டத்தில் 126 மாதிரி கிராமங்களில் 3373 குடும்பங்களுக்கான ஒதுக்கப்பட்ட நிதி 2148.6 மில்லியன் ரூபாய், 575.254 மில்லியன் ரூபாய்கள் விடுவிக்கப்பட்டது. 1573.347 மில்லியன் ரூபாய்கள் இன்னும் விடுவிக்கப்படவில்லை. வவுனியா மாவட்டத்தில் 125 மாதிரி கிராமங்களில் 3627 வீடுகளுக்கு குடும்பங்களுக்கு வழங்கப்பட்டது. 1956.325 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டது.
663.33 மில்லியன் ரூபாய்கள் விடுவிக்கப்பட்டிருக்கிறது. 1292.644 மில்லியன் ரூபாய்கள் இன்னும் விடுவிக்கப்படவில்லை. முல்லைத்தீவு மாவட்டத்தில் 3501 குடும்பங்களுக்கான 2225.074 மில்லியன் ரூபாய்கள் ஒதுக்கப்பட்டு 632.834 மில்லியன் ரூபாய்கள் விடுவிக்கப்பட்டு 1592.24 மில்லியன் ரூபாய்கள் விடுவிக்கப்படவில்லை. மொத்தமாக வடக்கு மாகாணத்திலே 482 மாதிரி கிராமங்களில் 19,225 குடும்பங்களை கொண்ட இந்த வீட்டு திட்டம் வழங்கப்பட்டது. 11,203.909 மில்லியன் ரூபாய்கள் ஒதுக்கப்பட்ட நேரம் 3,655.484 மில்லியன் ரூபாய்கள் மட்டுமே விடுவிக்கப்பட்டிருக்கிறது. மிகுதி 7,548.058 மில்லியன் ரூபாய்கள் இன்னும் விடுவிக்கப்படவில்லை. இக்குடும்பங்களுக்கு ஆரம்ப நிதியாக குறிப்பிட்ட ஒரு தொகையே வழங்கப்பட்டுள்ள அதேவேளை குறித்தொதுக்கப்பட்டுள்ள காலப்பகுதிக்குள் கட்டங்கட்டமாக நிர்மாண பணிகளை நிறைவேற்ற வேண்டும் என்ற கட்டாயத்தினால் வங்கிகளிடமும் தனிநபர்களிடமும் கடன்களை பெற்றும் தமது சேமிப்பை முழுமையாக கரைத்தும் ஒரு நிரந்தர வீட்டை அமைப்பதற்காக தம்மிடமிருந்த எல்லாவற்றையும் இழந்து போய் நிற்கும் இந்த மக்கள் தற்போது வீடுமின்றி சிறுக சிறுக சேர்த்திருந்த சேமிப்புமின்றி வீட்டுக்காக பெற்ற கடனை மீளச் செலுத்துவதற்கு வழியுமின்றி அந்தரித்து நிற்கிறார்கள். வடக்கு மாகாணத்திற்கு ஒதுக்கப்பட்ட 482 மாதிரி கிராமங்களில் 19,225 வீடுகளுக்காக இன்னும் அரசாங்கத்தால் ஒதுக்கப்பட வேண்டிய நிதியை தயவு செய்து 7,548.058 மில்லியன் ரூபாய்கள் எப்போது விடுவிக்கப்படும்? இந்த மக்கள் எப்பொழுது நிம்மதியாக தங்களுடைய வீடுகளிலே வாழ முடியும்? இந்த பாதிப்புக்குள்ளான இந்த குடும்பங்களுடைய நிதியை துரிதகதியில் விடுவிக்க வேண்டும் என்ற இந்த பிரேரணையை முன்வைக்கின்ற அதே நேரம் வடக்கு மாகாணத்திலே இருக்கின்றது மட்டுமல்ல, கிழக்கு மாகாணத்தில் மலையகத்திலே இவ்வாறு வீட்டு திட்டங்கள் வழங்கப்பட்டது. அதனுடைய புள்ளி விவரங்களை நான் சரியாக முன்னெடுக்கவில்லை. நான் ஏனைய உறுப்பினர்கள் இதனை முன்வைப்பார்கள். ஆகவே நான் சொல்லுவது வடக்கு மாகாணம். ஆனால் கிழக்கு மாகாணமும் மலையக பகுதிகளிலும் இதே வீட்டு திட்டம் இந்த தேசிய வீடமைப்பு அதிகார சபையினால் வழங்கப்பட்டது. பல்லாயிரக்கணக்கான மக்கள் வடக்கில் மட்டும் 19,222 குடும்பங்கள் என்றால் மலையகத்தில் கிழக்கு மாகாணத்தில் இன்னும் எத்தனை ஆயிரம் குடும்பங்கள் இன்றைக்கு நிற்கதியாகி இருக்கிறார்கள். தெருக்களிலே அவர்களுடைய முற்றங்களிலே மரங்களுக்கு கீழே தரப்பால்களை அமைத்தபடி அவர்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். ஆனால் அரசாங்கம் இப்பொழுது 10 லட்சம் ரூபாய் வீடு, 6 லட்சம் ரூபாய் வீடு என்ற புதிய திட்டங்களை அறிமுகம் செய்கிறது. ஏற்கனவே இந்த வீட்டு திட்டங்களை எடுத்த மக்கள் வீடுகளை கட்ட முடியாமல் கொட்டில்களிலும் மரங்களுக்கு கீழே வாழுகிறார்கள். பட்ட கடன்களை கொடுக்க முடியாமல் இருக்கிறார்கள். இவ்வளவு நிதியையும் செலுத்த முடியாதென்றால் நான் நினைக்கிறேன், இது நான் சொன்னது வடக்கு மாகாணத்தினுடையது. கிழக்கு மாகாணம் மலையகம் சேர்த்தால் கிட்டத்தட்ட 20,000 மில்லியன் ரூபாய்களுக்கு மேல் இந்த வீட்டு திட்டத்துக்காக ஒதுக்கப்பட்டு இன்று செலுத்தப்படாமல் இருக்கிறது. இதற்கான ஒரு மாற்று வழியை அரசாங்கம் கண்டுபிடிக்க வேண்டும். அல்லது ஏதோ ஒரு ஐரோப்பிய நாட்டிடமோ அல்லது வீட்டு திட்டம் தருகின்ற ஒரு நாடுகளோடோ ஒரு ஒப்பந்தத்தை செய்து இந்த வீட்டு திட்டத்தை விரைவாக முடிவுறுத்த வேண்டும். 2018-19 ஆண்டுகளில் வரப்பட்ட திட்டம் இன்றைக்கு 2021 கிட்டத்தட்ட 2 வருடங்களுக்கு மேல் கிடப்பிலே கிடப்பதென்றால் அந்த மக்களை தயவு செய்து இதற்கு ஒரு தீர்வை முன்வைக்குமாறு என்னுடைய பிரேரணையை முன்வைத்து நிறைவு செய்கின்றேன். தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, கௌரவ பாராளுமன்ற உறுப்பினர் சிறிதரன் அவர்களால் கொண்டுவரப்பட்ட தேசிய வீடமைப்பு அதிகார சபையினால் முன்னெடுக்கப்பட்ட இந்த வீட்டு திட்டம் சம்பந்தமான பிரேரணையை வழிமொழிந்தவனாக எங்களுடைய வடகிழக்கு பிரதேசங்களிலே மிகவும் மோசமாக பாதிக்கப்பட்டு நலிவுற்ற மக்களுக்காக முன்னைய அரசாங்கத்தினால் வழங்கப்பட்ட இந்த வீட்டு திட்டம் முழுமை பெறாது, அதுவும் மிகவும் கஷ்டமான வறுமை கோட்டின் கீழ் வாழ்ந்த மக்களை இனங்கண்டு எந்தவிதமான ஒரு அரசியல் தலையீடுமின்றி அரச நிர்வாகம் சரியான தெரிவு செய்து இந்த பயனாளிகளை தெரிவு செய்திருந்தது. அவ்வாறு தெரிவு செய்து ஒரு வீட்டிலே 4 குடும்பம் 3 குடும்பம் இருந்த மக்களை அவ்வாறு இனங்கண்டு இந்த வீடுகள் வழங்குவதற்குரிய ஏற்பாடுகள் செய்யப்பட்டு இட்டவரைக்கும் அந்த மக்களுக்கான முழுமையான நிதி வழங்கப்படாது. அதாவது ஒரு வீடு கட்டி முழுமை பெறாத ஒரு நிலைமையும்,
அவர்களை வறுமையில் இருந்தவர்களை சரியான ஒரு கடன் தொல்லைமிக்க குடும்பங்களாக இந்த அரசாங்கம் ஆக்கி இருக்கின்றது. அவ்வாறு இருக்கின்ற அந்த மக்களை இப்பொழுது புதிதாக வந்திருக்கிற இந்த அரசாங்கம் அந்த திட்டத்தை நடைமுறைப்படுத்தாமல் அந்த மக்களை பழிவாங்குகிற ஒரு செயற்பாடாகத்தான் நாங்கள் இதனை பார்க்கின்றோம். இப்பொழுது புதிய அரசாங்கம் பதவியேற்று 1.5 வருடங்களாகின்றன. ஆனால் அந்த மக்களுக்குரிய அந்த வசதி வாய்ப்புகளை செய்து கொடுக்க முடியாத ஒரு சூழல் இருந்து கொண்டிருப்பதையிட்டு நாங்கள் மனவேதனை அடைகின்றோம். ஏனென்றால் இந்த மக்கள் மிகவும் மோசமான சூழலை கடந்த 30 வருடங்களாக அனுபவித்தவர்கள். அவ்வாறு அனுபவித்துவிட்டு இப்பொழுது வீடு என்கின்ற அந்த ஒரு சந்தோஷமான ஒரு சூழல் இருந்தவர்களை ஒரு மிகவும் மோசமான ஒரு சூழலுக்கு இந்த அரசாங்கம் ஆக்கியிருக்கிறது என்பதைத்தான் என்னால் சொல்ல முடியும். அந்த வகையிலே நான் அம்பாறை மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துவேன் என்ற அடிப்படையில் நாவிதன்வெளி பிரதேசத்திலே 47 வீடுகளும், அதேபோன்று திருக்கோவில் பிரதேசத்திலே 114 வீடுகளும், ஆலையடிவம்பு பிரதேச செயலகத்திலே 281 வீடுகளும், பொத்துவில்லை 86 வீடுகளும், மொத்தமாக எங்களுடைய இந்த தமிழ் பிரதேசங்களை உள்ளடக்கிய பிரதேசங்களிலே 1090 வீடுகள் இவ்வாறு அரைகுறையாக இருக்கிற ஒரு நிலைமை இருக்கின்றது. எனவே இந்த புதிதாக வந்திருக்கிற இந்த அரசாங்கம் அந்த மக்களுக்குரிய அந்த அடிப்படை தேவையை பூர்த்தி செய்வதற்குரிய ஏற்பாடுகளை செய்து கொடுக்க வேண்டும் என்ற ஒரு கருத்தை நான் முன்வைப்பதோடு, எங்களுடைய இந்த நாட்டிலே 26 பிராந்திய சுகாதார பணிமனைகள் இருக்கின்றன. ஆனால் கல்முனையில் இருக்கின்ற ஒரே ஒரு பிராந்திய சுகாதார பணிமனைக்கு இட்டவரைக்குமாக இந்த கொரோனா தடுப்பூசி வழங்கப்படாதது எங்களுடைய மக்களுக்கு மிகவும் மனவேதனையை தருகிற விடயமாக இருக்கின்றது. எனவே அந்த விடயத்திலும் கூடுதலான கவனம் எடுக்க வேண்டும் என்று கேட்டு அமர்கின்றேன். நன்றி. Thank you.